තෙරුවන් සරණයි ඔබ සැමට. නැවතත් සජීව ලෙසින් ජයමඟ නාලිකාව PTV නාලිකාංක 94 ඔස්සේ ඔබ වෙනුවෙන් ගෙනෙන මැදින් පුන් පොහොදා සජීව විකාශය සමග මෙලෙසින් ඔබ ඒකාත්මික වනවා. සදහතුනේ දේපල මිලමුදල් පසුපස හඹා යන පිරිසක් අද වෙන විට සමාජය තුළ දැන් නිර්මාණය වෙමින් පවතිනවා. මිනිසුන් තුළ තිබුණු මනුස්සකම මිනිසුන්ගෙන් ගිලිහිලා මේ සියලු දේවල් වන්නට හේතුව අපි එදිනෙදා ජීවිතයේදී උත්සාහ කරන්නේ මුදල් අපේ ජීවිතයට වැඩි වශයෙන් හම්බ කරන්නට. මුදල් හම්බ කරද්දී අපි ජීවිතෙන් අපේ තිබුණු මනුස්සකම් ගුණධර්ම සාරධර්ම මේ සියල්ල අපි තුලින් ගිලිහි යනවා. ඉතින් ඒ නිසාවෙන් ගිලිහි ගිය මනුස්සකම් සාරධර්ම ගුණධර්ම අපේ ජීවිතයට ළඟා කරගන්නට නම් ඔබට හොඳම කලන මිතුරා බවට පත්වන්නේ ධර්මයයි. ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඔබේ ජීවිතයට නැවතත් මේ ඔබෙන් ගිලිහි ගිය දේවල් ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ නිසාවෙන් ඔබට ධර්මයෙන් ඔබේ ජීවිතය හැඩගස්වා ගන්නට ඔබෙන් ගිලිහි ගිය බොහෝ දේවල් නැවතත් ධර්මය තුලින් ළඟා කරගන්නට හැකියාව ලැබෙන උතුම් වූ හෝරාවක් මෙලෙසින් අපි ආරම්භ කරන්නට සූදානම්. මේ පැයේදී ජයමග නාලිකාව සජීව ලෙසින් ගෙනෙන උතුම් දේශනා වෙනුවෙන් වැඩ කරන්නට යෙදුණු වැවුඩ දොඩම් තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී පූජනීය පුහුල්වැල්ලේ සාරද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව ධම් සභා මණ්ඩපයට පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කැලණිය වරාගොඩ පාර 3 වන පටුමග අංක 12න් 9 නිවසේ පදිංචි සදැහැති උපාසක මාතාවක් විසින් මෙම පින්කමට දවසේ උතුම් වූ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ කල්යාණ මිත්‍ර උපාසක මාතාවටත් අපි පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මෙතෙන් සිට මේ උතුම් දේශනාව ආරම්භ කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි নমස්කාර පූර්වකව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නවාහු නච භවිස්සති නවේතරහි විජ්ජති ඒකන්තං නින්දිතෝ පෝසෝ ඒකන්තං වා පසංසිතෝති. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී අපේ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේ මැදින්පුර 15ක මහ පොහොය මුල් කරගෙන දවස පුරාවට තමන්ගේ චිත්තසංතානය තුළ කුසල ධර්මයන් නැවත නැවත උපදවා ගැනීමේ අදහසින් පින්සිත තමන්ගේ හිතේ නැවත නැවත උපදවා ගැනීමේ අදහසින් තමයි ජයමග රූපවාහිනී නාලිකාවේ සදහම් විකාශයේ සමග අපේ පින්නතුන් සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ මේ සසරගත සත්වයන්ට සංසාර ජීවිතයක් ගෙවන අයට තමන්ගේ ජීවිතයේ තියෙන පින්වත්නි සැබෑම ස්වභාවය මනාව දැනගන්නට අවස්ථාවක් ලැබෙනවා. අන්ධකාරයේ අතපත ගාමින් සිටින කෙනෙක් වගේ සසරගත ජීවිතයේ සසරගත සත්වයෝ මේ පංච උපාදානස්කන්ධාදී ධර්මයන්ගේ සැබෑ තත්ත්ව නොදැන මෙවැනි ස්කන්ධ ධර්ම නැත්තම් මෙවැනි ජීවිතයක් පහළ වෙන්නට මොකද්ද හේතුව උනේ කියලාවත් දන්නේ නැතුව ඇයි මේ ජීවිතේ මේ විදියට වෙලාවකට ආවේගශීලීව වෙලාවකට සාන්තව මේ විදියට ජීවිතේ හැඩගැහෙන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැතුව කටයුතු කරද්දී ඒ තථාගත ධර්මයේ තුලින් සංසාරගත සත්‍යයන්ට තමන්ගේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා විතරක් නෙමෙයි, ඒ අවබෝධය තුළින් මේ වේදනාකාරී දුක්ඛිත පීඩිත සංසාරයෙන් නිදහස් වෙන්නත්
අවස්ථාවක් ලැබෙනවා සදාකාලික විමුක්තිය සාක්ෂාත් කිරීමත් සමග. අද දවසේ අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ පංච උපාදානස්කන්ධාදී ධර්ම අවබෝධයේදීත් ඊළඟට කෙනෙක් තමන්ගේ හිතෙහි චිත්ත සමාධි උපදවා ගැනීමට කටයුතු කරද්දීත් එදිනෙදා ජීවිතයේ සාමකාමීව අරගෙන යන්නට උත්සාහ කරද්දීත් චිත්තසංතානයට අහිතකර විදියට බලපාන අකුසල ධර්මයක් දුරු කරගන්න භාවිතා කළ යුතු ක්‍රමවේද මොනවද කියලා තමයි අද අපි දේශනා කරන්න සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හරියට යම්කිසි කෙනෙක් ඉතාම වැදගත් වැඩ කටයුත්තක් කරන්නට සූදානම් වෙද්දී යම්කිසි බාහිර පුරුෂයෙක් ඇවිල්ලා ඒ සියලුම යහපත් කටයුතු අඩාල කරනවා නම්, ඒ යහපත් කටයුත්ත අවුල් කරනවා නම් අපි කරන්නේ ඒ යහපත් කටයුත්තට බාධා කරන, ඒ යහපත් කටයුත්ත අවුල් කරන්නට හේතු වෙන ඒ පුද්ගලයා ඉවත් කරනවා. එයා ඉන්නකම් අපිට ඒ දේ කරගන්න බැරි නිසා. ඒ වගේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ත්‍රිලක්ෂණය මතු කරගන්නකොට අපිට ද්වේෂය කියන අකුසලය ලොකු අවහිරයක්, ලොකු කරදරයක් කරනවා. ඒ අදාළ පංච උපාදානස්කන්ධාදී අරමුණු කරගෙනම ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්මාදී ලක්ෂණ නැවත නැවත විමසමින් ඉන්නට ව්‍යාපාදය විශාල බලපෑමක් කරනවා. විශාල හානියක් කරනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ චිත්තසංතානයේ තුල සමාධිය උපදවා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් අන්නේ උපචාර හරි ධානාදී උතුම් මානසික සුවයක්, මානසික විවේකයක්, මානසික සහනයක්, සියලුම කාමයන්ගෙන් මිදුණු ස්වභාවයක් අත්දකින්න උත්සාහ කරද්දිත් ව්‍යාපාද ආදිය ඒ උතුම් තත්ත්වයන්ට යන බාධාවක්. යම් කිසි කෙනෙක් ගෘහස්ත ජීවිතය අරගෙන යද්දී අන් අය සමග සාමකාමීව, සමගිව, ප්‍රියශීලීව ඔවුනොවුන්ගේ ගුණ දකිමින් මේ ලැබුණු ජීවිතයේ කෙටි කාලය අරගෙන යද්දිත් ඒකට බාධා කරනවා දේශය කියන අකුසලය. ඒ නිසා ලෞකික ලෝකෝත්තර මේ දෙපාර්ශවයටම විශාල බලපෑමක් කරන මේ ව්‍යාපාදයේ කියන අකුසලය අපේ ජීවිතෙන් බැහැර කරන්න ඕනේ. ඒක යම්කිසි හලාහල විසක් වගේ. ශරීරයකට විසක් ඇතුල් වුණොත් එහෙම ඉක්මනටම වෛද්‍යවරුන්ගේ උපකාරයෙන් ඒ විස අපි ඉවත් කරගන්නවා. අන්න ඒ වගේ තමයි චිත්තසංතානයේ උපදින ව්‍යාපාදයේ කියන්නේ චිත්තසංතානෙහි තියෙන හලාහල විසක් වගේ. ඒ කියන්නේ ඒක බැහැර කළ යුතු විසක් වගේ. අපි බලමු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් පින්නත්නි මෙන්න මේ හලාහල විසක් බඳු මේ ව්‍යාපාදයේ කියන අකුසල ධර්මය දුරු කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේ වර්තමාන කාලයට අනුරූපීව පොඩ්ඩක් විමසලා බැලුවොත් පින්නත්නි මේ ලෝකයේ තුල ගම්වල, නියම් ගම්වල, ජනපදවල මේ රටේ ලෝකේ මේ සංසාරගත සත්‍යයන්ගේ චිත්තසංතානවල ඇති වෙන මේ ව්‍යාපාදයේ කියන ආවේගය නිසා, ඒක හිතේ නැගෙන වේගයක්, බලවත් වේගයක්. අන්නේ ආවේගය නිසා මොකද වෙන්නේ? ඔවුන් දඬු මුගුරු අරගෙන, සැත් අරගෙන එක සැරයක් නෙවෙයි ශරීරේ කපන්නේ ඇති වෙන ආවේගෙට 10 සැරයක් නෙවෙයි කපන්නේ 20 සැරයක් නෙවෙයි පින්නත්නි 20-30 වාරයක් ඒ ශරීරේ කපලත් සෑහීමකට පත් වෙන්නේ නැති මට්ටමකට වර්තමානයේ ව්‍යාපාදයේ විසම වෙලා තියෙනවා. ඒ වගේම තවත් කෙනෙක්ගේ හිස කඳින් වෙන්නල යන මට්ටමට කපන්නට තරම් අද වර්තමාන ලෝකයේ ව්‍යාපාදය විසම වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේම ඥාතියෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, තමන්ගේම සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. ඊටාම රෞද්‍ර විදියට උපක්‍රම යොදලා උපක්‍රමශීලීව මරණය කරා අරගෙන යන්නට හේතු වෙන විදියට වර්තමානයේ ව්‍යාපාදය විසම තත්යකටපත් වෙලා. අද දවසේ මේ වර්තමානයේ අපිට ගෙවිගේ සතියේ හරි ආසන්න කාලයේ හරි යම් කිසි කෙනෙක් මේ ව්‍යාපාදයේ කියන පින්නත්ති ආවේගය බලවත් වෙලා මෙන්න මේ විදියට හිස කඳින් වෙන විදියට කටයුතු කරලා එහෙම නැත්නම් වෙනත් මේ විදියේ මාරාන්තික දුක් දීලා කියලා අපිට ආරංචි වෙනකොට අපි ඒ ගැන කම්පා වෙනවා. මේ අය කොහොමද දන්නේ මේ වගේ දේවල් කරන්නේ? මොන හිතකින්ද මිනිස්සෙක් කපන්නේ ආදී වශයෙන්. පින්නත්ති වර්තමානයේ තවත් කෙනෙක් ඝාතනය කරපු යම් කිසි කෙනෙක් ඉන්නව නම් එයත් අතීතයේ ওই වගේම කල්පනා කරන්නේ නැති.
අද වර්තමානයේ තමන්ගේ හිතේ හටගත්ත ව්‍යාපාදාදී අකුසල් නිසා තවත් කෙනෙක්ගේ ගෙලසි දෙන්නට කටයුතු කරපු කෙනෙක්. තවත් කෙනෙක් මහමග 20 වාරයක් කපලා මරන්නට කටයුතු කරපු කෙනෙක්. මේ වෙනකොට සිරගේක සිරබත් කන කෙනෙක්. අතීතයේදී අන් අය එවැනි දේවල් කරද්දී අනේ මේ අය කොහොම මේව කරනවද දන්නේ නැහැ කියලා කම්පා වෙවි ඉන්නේ නැති. එතකොට අද දවසේ වර්තමානයේ ලෝක සත්වයාත් අපිත් මේ බාහිර ලෝකයා මේ ව්‍යාපාදය නිසා ආවේගශීලීව කරන කියන කටයුතු දිහා විශ්මයෙන් බලනවා. කොහොමද මෙහෙම මනුෂ්‍ය ඝාතනයක් කරන්න කියලා. නමුත් හේතු ලද කල්ලි පින්නත්නි අපේ අතින් උනත් අනාගතයේ නොහිතන භයානක ව්‍යසනයක් තවත් කෙනෙකුට වෙන්න පුළුවන් අපේ හිතේ උපදින ව්‍යාපාදය නිසා. ඒකට කියන්නේ පටිඝානුසය කියලා. පටිඝානුසය කියලා කියන්නේ පින්නත්නි හේතු ලද කල්හි ඇවිස්සල එන ව්‍යාපාදයේ ස්වභාවයට. එතකොට වර්තමානයේ පාපයන් කරපු අය අතීතයේ වෙන අය කරද්දී අනේ අය මෙහෙම කරන්නේ කිය ඉඳලා ඒ අයගේ අතිම්ම කාලයක් ගිහිල්ලා එවැනි පාපයන් සිද්ධුනේ පටිඝානුසයේ තියෙන ස්වභාවය නිසා. ඒ වගේ අදත් අපිත් වර්තමානයේ සමහර දේවල් දැකලා ඒ විදිහට අනුකම්පා කර හිටියට තමන්ගේ අතින් තමන් හීනෙවත් නොහිතන විදිහේ භයානක ව්‍යසනයක් අනාගතයේ ව්‍යාපාදේ නිසා සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? වර්තමානයේ තමන්ගේ හිතේ උපදින ආවේග, ව්‍යාපාද, තරහව කියන එක ප්‍රහාණයට අපි යොමු වෙන්න ඕනේ. ඒ අකුසලයේ ප්‍රහාණය කිරීමේ හැඟීමක් අපි ඇති කරගන්න ඕනේ. අපි පින්නත් ඇත්තටම බලන්න ඕන කල්පනා කරලා ගෙවිගේ සතියේ ඔය මනුෂ්‍ය ඝාතනයක් වුණත් සිදු කරන්නට තරම් බලවත් වෙන ඔය ව්‍යාපාදයේ කියන ස්වභාවය දුරු කරන්නට වාර කීයක් අපිට මතක් වුණාද කියලා. ගෙවිගේ දවස් හරගෙන අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ ව්‍යාපාදයේ කියන අකුසලයේ ජීවිතේ පුරාවටම පන්න දෂ්ට කරන සර්පෙක් වගේ තමන්ගේ චිත්තසංතානයට හානි කරනවා. පංච උපාදානස්කන්ධ විදර්ශනාවට බාධා කරනවා, සමාධිය උපදවා ගන්න බාධා කරනවා, ගෘහස්ත ජීවිතය අරගෙන යන්න බාධා කරනවා යහපත් විදියට. ඉතින් එච්චර ව්‍යසනයක් කරන පින්නත් ඔය අකුසල ධර්මය දුරු කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඇත්තටම හිතට බිල බලන්න ඊයේ වාර කීයක් මතක් වුණාද? අපිට බාහිර ලෝකයේ සමහර අය කරදර කරද්දී අපි ඉක්මනටම ක්‍රියාත්මක වෙනවා. එයාලා අපේ ජීවිත වලින් ඉවත් කරන්නට. නමුත් බාහිර කෙනෙක් වගේ නෙවෙයි පින්නත් මේ ව්‍යාපාදේ කියන්නේ අනවරාග්‍ර සංසාර ගමනේ අපට අභ්‍යන්තරයේ තුල ඉඳගෙන නැවත මහත් ව්‍යසන කරන අකුසල ධර්මයක්. එහෙනම් අපි කොච්චර වෑයම් කරන්න ඕනද, කොච්චර උත්සාහ කරන්න ඕනද මේ අකුසලයේ ප්‍රහාණය කරන්න. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට මෙන්න මේ අකුසලය ප්‍රහාණය කරන්නට අපි මොකද්ද කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයක් තියෙනවා කකචූපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. මෙන්න මේ කකචූපම සූත්‍රයේදී පින්නත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට ව්‍යාපාදයේ උපදින්නට පුළුවන් වචන මාර්ග 10ක්. යම් කිසි කෙනෙකුට ව්‍යාපාදය වචනය මුල් වෙලා උපදින්න පුළුවන් නම් එවැනි පැතිකඩ 10ක් බුදුරජාණන් වහන්සේ කකචූපම් කියන සූත්‍රයේදී දේශනා කරනවා. බලන්න පළවෙනි කාරණා දෙක බුදුන් වහන්සේ දේශනා කරනවා පින්නදී තමන්ගේ ජීවිතේ හරි මේව අත්දැකලා තියෙනවද කියලා බලන්න. කාලේනවා අකාලේනවා. සමහර අවස්ථා තියෙනවා තමන්ගේ චිත්තසංතානය හරීම සාන්තව තියෙනවා. තමන් හරිම විවේකීව ඉන්නවා. අන්නේම හිත සාන්තව තියෙන තමන් විවේකීව ඉන්න මොහොතක ඇහෙන සමහර වචන නිසා කෙනෙකුට ව්‍යාපාදී උපදින්න පුළුවන්. තමන් ඊටාම හොඳින් ඉන්න වෙලාවක උනත් අපි හිතමු තමන් ඊටාම හොඳින් ඉන්න වෙලාවක යම්කිසි කෙනෙක් යම්කිසි විස්තරයක් කියන්න එනවා. එතකොට තමන්ට ව්‍යාපාදී උපදින්න පුළුවන් නිදහසේ මට ඉන්න නෑ කියලා ව්‍යාපාදී උපදින්න පුළුවන්. කාලේනවා. අකාලේනවා කියලා කියන්නේ තමන් පින්නත්නි යම්කිසි වැඩ අධික වෙලා උදේ ඉඳලා වැඩ කරලා දැන් වැඩවලින් හිස බර වෙලා තියෙන්නේ වගකීමෙන්. ඊළඟට දවස් තිස්සේම කය වෙහෙසිලා. එහෙම නැත්නම් ජීවිතේ මොනවා හරි ආර්ථික ප්‍රශ්නයක් හරි මොනවා හරි
තවත් කෙනෙක්ගේ වෙච්ච අසාධාරණයක් නිසා හරි තමන්ගේ මනස ගොඩක් නොසන්සුන් වෙලා තියෙන වෙලාවක බාහිර ලෝකයෙන් ඇහෙන වචනයක් නිසා කේන්ති උපදින්න පුළුවන්. බලන්න පළවෙනි එක තමයි අපි ඊටාම සාන්ත මානසිකත්වයක් තුළදී වුණත් කෙනෙක්ගෙන් ඇහෙන වචනයක් තුළින් කේන්ති උපදින්න පුළුවන්. ඊළඟට යම් කිසි මොහොතක අපි අසාන්තව ඉන්නව නම්, වෙහෙසටපත් වෙලා ඉන්නව නම්, පීඩාවටපත් වෙලා ඉන්නව නම්, වැඩ අධික වෙලා ඉන්නව නම් අන්න වගේ අකාලයක ඇහෙන සමහර වචන නිසා කෙනෙකුට ව්‍යාපාදේ උපදින්න පුළුවන්. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා භූතේනවා අභූතේනවා. ඒ කියන්නේ කෙනෙකුට අපට ව්‍යාපාදයේ උපදින්නට පුළුවන් සත්‍ය වශයෙන්ම ඌවක් ප්‍රකාශ කිරීම තුල. දැන් පින්නත් අපි හිතමු කෙනෙක්ගේ අතින් කාමීත්‍යාචාරයක් වෙනවා. එහෙම නැත්නම් කෙනෙක් රහමර මත්පැන් භාවිතාව සිද්ධ කරනවා. මෙන්න මේ විදිහේ යම් කිසි කෙනෙක් වරදක් කරලා ඉන්න අවස්ථාවක අන්නේ වරද Tamanට පෙන්වද්දී ඔබ මෙහෙම කාමීත්‍යාචාරයේ හැසිරෙන කෙනෙක් නේද? ඔබ මත්පැන් පාවිච්චි කළා නේද කියලා. එතකොට අර තමන්ගේ ජීවිතේ ඇත්තටම තියෙන දෙයක් පෙන්වද්දිත් කේන්ති යන්න පුළුවන්. ඇත්තටම තමන්ගේ ජීවිතේ තියෙන දෙයක්, තියෙන වරදක් පෙන්වද්දි තමන්ට කේන්ති යන්න පුළුවන්. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන අභූතේනවා. සමහර අවස්ථාවල නොකළ වැරදි වලට සමහර අය චෝදනා කරනවා. තමන් කාමයේ වරදව හැසිරෙලා නැහැ. නමුත් ඒ චෝදනාව කරනවා. තමන් වෙනත් කෙනෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධතාවයක් පවත්වන්නේ නැහැ. නමුත් තමන්ට චෝදනා කරනවා. තමන්ට සැකෙන් චෝදනා කරන එහෙම නැත්තම්. අන්න ඒ විදිහට නිවැරදිව තමන්ගේ ජීවිතේ අරගෙන යද්දිත් තමන් වරදක් කරලා නැතුව ඉද්දිත් සමහර අය පිට කරන වචන නිසා කේන්ති යන්න පුළුවන්. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා සංහේනවා පරුසේනවා. සමහර අවස්ථාවල සමහර අය අපිත් එක්ක ඊටාම මෘදු වචනෙන් කතා කරනවා. ඒ සමහර දරුවන්ට අම්මලා තාත්තලා හොඳින්ම කතා කළා සමහර දරුවන්ට කේන්ති යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඊළඟට පරුසේනවා. සමහර අවස්ථාවල කේන්ති යනවා පින්නන්ති අනිත් අය පරුස වචනෙන් කතා කිරීම තුල. තවත් කෙනෙක් ඔය සතෙක්ගේ නමක් හරි වෙනත් බොහොම අගෞරවනීය විදියට, පහත් විදියට, විසම විදියට වචනයක් එහෙම කියාගෙන આવොත් අන්න ඒ වගේ වෙලාවට කේන්ති යන්න පුළුවන්. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා අත්ත් සංහිතේනවා අනත්ත් සංහිතේනවා. සමහර අවස්ථාවල මේ දෙදෙනාටම ඒ කියන කෙනාටත් Tamanටත් දෙදෙනාටම යහපත වෙන දෙයක් තමයි කියන්නේ. නමුත් කේන්ති යනවා. එවැනි අවස්ථා ජීවිතේ තියෙන්න පුළුවන්. ඒ කියන කෙනාටත් යහපතක් වෙනවා Tamanටත් යහපතක් වෙනවා. එහෙම දෙයක් තමයි කියන්නේ. දැන් අපි හිතමු දැන් යම් කිසි කෙනෙක් කියනවා බණ අහන්න අකමැති කෙනෙකුට බණ ටිකක් අහමු කියලා. ඕන තරහ යනවා එයාට. ඒ වගේ. ඊළඟට අපි හිතමු යම් කිසි වැඩ කටයුත්තක් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් Tamanට කියනවා අපි මේ වැඩේ කරමු කියලා. ඒ කාර්යය කිරීමෙන් දෙදෙනාටම යහපතක් වෙනවා. නමුත් Tamanට කේන්ති යන්න පුළුවන්. ඉගෙන අත්ත් සංහිතේනවා. ඊළඟ අනත්ත් සංහිතේනවා කියන්නේ සමහර අවස්ථා තියෙනවා යම් කිසි කෙනෙක් Tamanටත් අර්ථයක් නැති, ඒ කියන කෙනාටත් අර්ථයක් නැති. සමහර අය ඉන්නේ ප්‍රලාප කතා කරන අනවශ්‍ය දේවල්, අසල්වැසියන්ට වෙච්ච දේවල්, ඥාතීන්ට වෙච්ච දේවල් ආදී වශයෙන් එහෙම Tamanටත් ඒවා ඇහුවට යහපතක් නැහැ. අනිත් අයටත් ඒ කියන කෙනාටත් යහපතක් නැහැ. අන්න එවැනි දෙයක් කියාගෙන ඉද්දිත් කේන්ති යන්න පුළුවන්. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා මෙත්ත චිත්තාවා දෝසන්තරාවා. සමහර අවස්ථාවල පින්වත්නි සමහර අය මෛත්‍රී සහගත හිතින් Tamanට කතා කරන අවස්ථා තියෙනවා. හිතේ මෛත්‍රී තියාගෙන හැබැයි තරහ යනවා. සමහර අය හිතේ දේශේ තියාගෙන කතා කරනවා. හැබැයි තරහ යනවා. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට විග්‍රහ කරලා තියෙනවද කියලා. පින්නති Taman සංසුන්න ඉන්න අවස්ථාවල කියන දේවල් වලට කේන්ති යන්න පුළුවන්. Taman නොසන්සුන් වෙලා ඉන්න අවස්ථාවක කියන දේවල් වලට කේන්ති යන්න පුළුවන්. ඇත්තටම Taman කරපු වරදක් පෙන්නද්දි කේන්ති යන්න පුළුවන්. ඇත්තටම Taman නොකරපු වරදක් පෙන්නද්දි කේන්ති යන්න පුළුවන්. ඊළඟට මෘදු වචනෙන් යමක් කියද්දි Tamanට කේන්ති යන්න පුළුවන්. පරුස වචනෙන් යමක් කියද්දි Tamanට කේන්ති යන්න පුළුවන්. දෙදෙනාටම යහපතක් වෙන දෙයක්, යහපතක් වෙන යෝජනාවක් කරද්දිත් කේන්ති යන්න පුළුවන්. දෙදෙනාටම අයහපතක් වෙන දෙයක් කියද්දිත් කේන්ති යන්න පුළුවන්. ඊළඟට සමහර අය මෛත්‍රී සහගත හිතින්ම කියන දේවල් වලට කේන්ති යන්න පුළුවන්. ඒ වගේමයි සමහර අය දේශ සහගත හිතින් කියන දේවල් වලට කේන්ති යන්න පුළුවන්.
ඔන්න ඔය ටිකට කියනවා පින්නත්නි ව්‍යාපාදයේ උපදින්නට හේතු වෙන වචන මාර්ග කියලා. කකචූපම සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි. ඔය 10 ආකාරයෙන් කුමන ආකාරයකට වචනයක් ආවත්. ඔය 10 ආකාරයෙන් කුමන ආකාරයකට වචනයක් ආවත් පින්වත් මහණෙනි හිතන්න අපේ හිතනම් වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා. යම් කිසි පුරුෂයෙක් පින්නත්නි උදැල්ලක් අරගෙන යකඩ ඉන්නක් අරගෙන ඊළඟට පැසක් අරගෙන මේ මහ පොළොව පෙරලන්න කියලා උත්සාහ කරනවා. එයාගේ උත්සාහය තමයි මේ මහ පොළොව පෙරලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේලාගෙන් එයාට මහ පොළොව පෙරලන්න පුළුවන්ද? එයාට මහ පොළොව පෙරලන්න බෑ. ආර්ය උදැල්ල අරගෙන පැස අරගෙන යකඩ ඉන්න අරගෙන කොච්චර උත්සාහ කළත් මහ පොළොව අනිත් පැත්තට හරවන්න එයාට කොහොමදවත් බෑ. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ කුමන ආකාරයෙන් හරි ඔබේ ජීවිතේට වචනයක් අහන්න වෙනවනම් වචනයක් එනවනම් ඒ වචනයට ඔබේ මෙත්සිත පෙරලෙන්න දෙන්න එපා කියනවා. මෙත්සිත පෙරලෙනවා කියන්නේ මෛත්‍රී සහගත හිත වෛරයක් බවට පත් වෙනවා කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම් කිසි පුරුෂයෙක් ගිනිහුලක් අරගෙන ඒ ගිනිහුල අරගෙන මෙයා යනවා ගලාගෙන යන සැඩපහරක් රත් කරන්න. බුදුරජාණන් වහන්සේ විමසනවා ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගිනිහුල අරගෙන යන පුරුෂයාට පුළුවන්ද ගලාගෙන යන සැඩපහරක් ගිනියම් කරන්න? බෑ ස්වාමීනි. කවදාවත් ඒ පුරුෂයාට බෑ ඒ ගිනිහුලෙන් ඒ ගලාගෙන යන සැඩපහර ගිනියම් කරන්න. අන්න ඒ වගේ පින්වත් මහණෙනි මේ කවර ආකාරයකින් හරි ඔබේ ජීවිතයට වචනයක් ආවොත් ඒ වචනේ ගිනිහුල වගේ නම් ඒ වචනයට ඔබේ හිත රත් කරන්න එහෙම නැත්නම් ඔබේ හිතේ දේශයක් උපද්දවන්නට ඉඩ දෙන්න එපා. පින්වත් මහණෙනි කුමන ආකාරයේ වචනයක් ආවත් අපේ හිත නම් වෙනස් කරගන්නේ කියන අදහසින් ජීවත් වෙන්න. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා කුමන ආකාරයේ වචනයක් ආවත් මම පෙරලා පරුස වචනයක් ලාමක වචනයක් ඒකට ප්‍රකාශ කරන්නේ පිට කරන්නේ කියන අදිෂ්ඨානෙන් ජීවත් වෙන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම හිතානුකම්පීව මේ ලෝක සත්‍යයට කටයුතු කරනවා කියන අදහසින් ඉන්න. ඊළඟට මට යම්කිසි අයහපත් වචනයක් අරගෙන ආවනම් ඒ අයහපත් වචනේ අරගෙන කෙනාට මං මෙසිතින් ජීවත් වෙනවා කියන අදහසින් ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි මහණෙනි මම මේ සියලු ලෝක සත්‍යය කෙරෙහිම මෛත්‍රී සහගත හිතින් හිතානුකම්පීවම ජීවත් වෙන කෙනෙක් බාටපත් වෙමි කියලා තමන්ගේ ජීවිතේ අදිෂ්ඨාන ගන්න කියනවා. ඉතින් පින්නත් යන්නේ විදියට අපේ ජීවිතේ මෙන්න මේ 10 ආකාරයකට විවිධ වචන විවිධ අවස්ථාවල එනකොට තමයි තමන්ගේ චිත්තසංතානයේ ව්‍යාපාදය උපදින්නේ. ඊළඟට තමන්ගේ ජීවිතේ මේ පැත්තේ විතරක් නෙවෙයි බාහිර අයගේ ක්‍රියාකාරකම් නිසාත් තමන්ගේ හිතේ ව්‍යාපාදය උපදින්න පුළුවන්. ඊළඟට තමන්ට ඇතිවෙන යම් යම් රෝග පීඩා නිසා සමහර අයට හිස රදේ වැඩි වෙනකොට තරහ යනවා. කොන් දෙකක්ම වැඩි වෙනකොට තරහ යනවා. ඒ වගේ සමහර අයට වයසට යනකොට අබල දුබල වෙනකොට නැගිට ගන්න බැරි වෙනකොට වාඩි වෙන්න බැරි වෙනකොට කතා කර ගන්න බැරි වෙනකොට කන් ඇහෙන්නේ නැති වෙනකොට ඇස් පේන්නේ නැති වෙනකොට කායික ආබාධ හමුවේත් කේන්ති යනවා. ඉතින් මේ හැම මනෝභාවයක්ම අකුසල්. දස අකුසල කර්මපතවල ව්‍යාපාදය පින්නති සඳහන් වෙන්නේ නිරේගාමී අකුසලයක් විදියට. ඒ නිසා මේ අකුසලය නිරන්තරයෙන් හටගත්තා කියලා අපට සැහැල්ලුවට ගන්න බෑ. නිරන්තරයෙන් හටගත්තත් ඒක නිරේගාමී අකුසල් විදියට තමයි චිත්තසංතානේ නැවත පැන නගින්නේ. ව්‍යාපාදේ කවදාවත් සසරගත සත්වයෝ සුගතියකට නම් අරගෙන ගිහින් නැහැ. සංසාර ගමනේ කවදාවත් කවරදාමකවත් ව්‍යාපාදයක් නිසා සත්වයෙක් සුගතියට ගියා කියලා නම් සටහනක් වෙලා නැහැ. එහෙම සිද්ධ වෙලත් නැහැ. ඒ නිසා මෙන්න මේ ආකාරයන්ට අනුකූලව මේ හටගන්න අපි ව්‍යාපාදය දුරු කරන්නේ කොහොමද කියලා දැන් අපි විමසලා බලන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේදී ව්‍යාපාදේ දුරු කරන්නට ආකාර 5ක් පින්නත්නි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. කොහොමද මේ ව්‍යාපාදේ දුරු කරන්නේ? පළවෙනි කාරණාව තමයි හේතුඵල ධර්ම විමසීම. ඊළඟට පින්නත්නි අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ ව්‍යාපාදේ දුරු කරන්න තව විශේෂ කාරණාවක් පටිසංඛාන බහුලතා චරිතයක් වීම.
පටිසංකාන බහුලතා චරිතයක් වෙනව කියලා කියන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතේ සහ ශාස්ත්‍රුන් වහන්සේගේ අතීත ජීවිත ආදර්ශයට ගනිමින් තමන්ගේ ව්‍යාපාදය තමන්ගේ දේශය පාලනය කරගන්න ඕනේ. මේ ආවේග පාලනය කරගන්නට ශාස්ත්‍රුන් වහන්සේ සහ ශාස්ත්‍රුන් වහන්සේගේ අතීත ජීවිත ආදර්ශයට ගන්න ඕනේ. පින්වත්නි මහා සච්චක සූත්‍රයේ තියෙනවා. මේ මහා සච්චක සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සහ සච්චක අතර දීර්ඝ සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාව එක තැනකදී සච්චක අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ කායික පීඩා ඔබ වහන්සේ අත්දකිද්දී ඔබ වහන්සේගේ ජීවිතේ කායික පීඩා අත්දකිද්දී ව්‍යාපාදය හටගත් අවස්ථා තියෙනවද කියලා. බෝධිසත්ව අවදීයේදී සිද්ධාර්ථයන් වහන්සේ විදියට 6 අවුරුද්දක් අපේ පිණුතුන් දන්නවා අපේ බෝසත්යන් වහන්සේ අවසානාත්ම භාවයේ දුෂ්කර ක්‍රියා කටයුතු කළා. ඉතින් මේ සත්‍ය කහනවා බුදු පියාණන් වහන්සේගෙන් ඒ කාලය තුල ඇතිවෙච්ච කායික පීඩාවලදී ඔබ වහන්සේට කේන්ති ගියාද? දුම්නස හටගත්තද? එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන විස්තරයක් කරනවා. ඒ විස්තරය අපට කායික පීඩාවක් හටගත්ත වෙලාවට මතක් වුණොත් අපට ඒ කායික පීඩාව නිසා ඇතිවන ව්‍යාපාදයේ සංසිඳල යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නති සච්චක මේ ලෝකයේ යම් කිසි කෙනෙක් අත්දකින ගැඹුරුම ධානයක් කියනවා වෙහෙසකාරීම ධානයක් කියනවා අප්‍රාණික ධානය. මේ අප්‍රාණික ධානයේදී කරන්න පින්නති හුස්ම ගන්න එක නතර කරන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සච්චක මම ඉස්සෙල්ලාම නහයෙන් සහ මුවෙන් හුස්ම ගන්න එක නතර කළා. හුස්ම ගන්නට නහයෙන් සහ ආශ්වාසයෙන් උත්සාහයක් ගන්නව නම් අන්න ඒක මම නතර කළා. මන් නතර කරලා භාවනා ඉරියව්ව තුලම වාසය කළා. එතකොට සච්චක මට දැනුණා මයින්හමක් අදිනවා වගේ. පින්තුන් දන්නවා මයින්හම කියන්නේ කම්මලේ තියෙන ඒක අදිද්දි මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් ගිනි පිට වෙනවා. සච්චකට කියනවා දේශනා කරන බුදුරජාණන් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාසය නාසයෙන් සහ මුවෙන් ගන්න එක නතර කරලා ඉද්දි මට ඇතිවෙච්ච කායික පීඩාව මයින්හමක් අදිනකොට ඇති වෙනා වගේ තත්ත්වයක්. හැබැයි ඒ කායික පීඩාවට මට දෝමනස්ය හටගත්තේ නැහැ. ඒ කායික පීඩාවට මගේ හිත යට කරගෙන යන්න දුන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සච්චක මං ඊළඟට නහයෙන් හුස්ම ගන්න එකක් දැන් නතර කරලා ඊළඟට මුවෙන් හුස්ම ගන්න එකක් නතර කරලා කන් දෙකෙන් යම්කිසි උත්සාහයක් ගන්න පුළුවන් නම් ඒ උත්සාහයෙන් නතර කළා. ඒ උත්සාහයෙන් නතර කරලා ඒ භාවනාව තුලම වාසය කළා. සත්‍යක මට එතකොට දැනුණා යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා මගේ හිසට උලකින් අයනවා වගේ. ඒ අවස්ථාව තුලම භාවනා යෝගීව ඉද්දී බෝසත්යන් වහන්සේ වුණ තමන් වහන්සේට සඳහන් කරනවා යම්කිසි පුරුෂයෙක් ඇවිල්ලා හිසට උලකින් ඇනගෙන යනවා වගේ දැනුණ කියලා. විනාඩියක් නෙවෙයි විනාඩි 5ක් නෙවෙයි පැයක් නෙවෙයි පැය ගණනාවක් ඒ තුල වාසය කළා තියෙනවා. වරින් වර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්‍යක මට එවන් උලකින් අනින පීඩාවක් ඇති වුණත් මගේ කායික වේදනාවට හිත යට කරගෙන යන්න දුන්නේ නැහැ. දෝමනස්යක් හටගන්න ඉඩ දුන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පින්න සච්චක මන් එතනින් නතරුන්නේ මං ඒ ඔස්සේ මේ භාවනාව තුල ගියා. ඊට පස්සේ මට දැනෙන්න ගත්තා යම්කිසි බලවත් පුරුෂයෙක් ඇවිල්ලා මගේ හිස වටේට වරමද්දක් නැත්තම් වරපටක් දාලා කිටියේ දෙපැත්තට අදිනවා වගේ වේදනාවක් මට හිසෙන් ඇති වෙන පටන් ගත්තා. ඒත් ඒ ඇතිවෙච්ච පීඩාවටවත් මගේ හිතේ දෝමනස්යක් උපදින්න ඉඩ දුන්නේ නැහැ. බලන්න පින්නති සාමාන්‍ය ලෝකයේ තුල ඉන්න කෙනෙකුට හිස් රදේ ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? හිස් රදේ ඇති වෙච්ච වෙලාවක වෙනත් කෙනෙක් කතා කරන්නවොත් කේන්ති. වෙනත් කෙනෙක් වැඩක් කිව්වොත් කේන්ති. වෙනත් කෙනෙක් වචනයක් නොකියුවත් වැඩක් නොකියුවත් තනියම ඉද්දි පවා හිස් රදේ තියෙද්දි මොකද වෙන්නේ? කේන්තියට හේතුවක් වෙනවා. සමහර අයට කොන්දේ කැක්කුම් නිසා, සමහර අයට මේ වෙනකොට ඇති වෙලා තියෙන යම් රෝගාබාධ නිසා, සමහර අයට මරණාසන්න මොහොතේ ඇති වෙන සමහර කායික පීඩා හමුවේ ඇතුලාන්තයේ ඇති වෙනවා ප්‍රබල දේශසිත. එතකොට මොකද වෙන්නේ? ඒකට කියනවා කායික පීඩාව හිත යට කරගෙන ගියා කියලා. කියන්නේ කායික පීඩාව නිසා යා පෙරදුන කෙනෙක් බාරපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන පින්නත සත්‍යකට
මම නහයෙන් හුස්ම ගන්න එක නතර කළා, කටින් හුස්ම ගන්න එක නතර කළා, කන් දෙකනුත් හුස්ම ගන්න පුළුවන් නම් යම් කිසි උදව්වක් ගන්න පුළුවන් නම් ඒකත් නතර කරලා ඉද්දි මට ඉස්සෙල්ලාම ඇතුනේ මයි නහමින් අදිනවා වගේ වේදනාවක්. ඒත් මං ව්‍යාපාදේ ඇති කරගත්තේ නැහැ. ඒ තුලම වාසය කරද්දි මට ඊළඟට දැනෙන්න පටන් ගත්තා උලකින් අයිනෝ වගේ. ඒත් මගේ හිතේ ද්වේෂය ඇති වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වේදනාවට මගේ හිත යට කරන් යන්න දුන්නේ නැහැ. ඒ තුලම වාසය කරද්දි මට දැනෙන්න පටන් ගත්තා හිස වරමද්දකින් දෙපැත්තට කිටි කිටියේ අදිනෝ වගේ. ඒත් වේදනාවට ඒ ඇතිවෙච්ච කායික වේදනාවට හිත යට කරගෙන යන්න දුන්නේ නැහැ. ව්‍යාපාදයක් උපදින්න ඉඩ දුන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා පින්වත්නි බුදු පියාණන් වහන්සේ ඊළඟට මේ විදියට නහයෙන් කටෙන් නාසයෙන් හුස්ම ගන්න එක නතර කරගෙන ඉස්සරහටම අප්‍රාණික ධානය තුලෙද්දී උදරය සැතකින් කපනවා වගේ දැනුණා කියලා. يعني උදරයටත් බලපාලේ වේදනාව. දැන් එතකොට දැන් අර හිස විතරක් නෙවෙයි උදර ප්‍රදේශයත් සැතකින් කපනවා වගේ දැනෙනවා. ඒත් සත්‍යක ව්‍යාපාදයට දෝමනස්සයට මගේ හිතේ යට කරගෙන යන්න දුන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවසාන වශයෙන් උප්පරිම தත්ත්වයට යද්දී සත්‍යක මට දැනුනේ මගේ මුළු ශරීරෙම ගිනි අඟුරු ගොඩක පෙල්ලනවා වගේ. දැන් හිස විතරක් නෙවෙයි උදරය විතරක් නෙවෙයි මුළු සර්වාංගෙම ගිනියම් වෙලා. ඒත් සත්‍යක මගේ හිතේ ව්‍යාපාදයක් හටගත්තේ නැහැ. ඒ ඇති වුණ කායික පීඩාවට මගේ හිත යට කරගෙන යන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නත්නි. ඒ සත්‍යකට සඳහන් කරනවා සත්‍යක මේව දකිද්දී දෙවිවරු කතා වුණා. සිද්ධාර්ථයන් වහන්සේ අපවත් වෙලා. සිද්ධාර්ථයන් වහන්සේ මැරෙන්නයි යන්නේ. ඒත් සත්‍යක එච්චර පීඩාවක් මට ඇති වුණත් කායික පීඩාවක් ව්‍යාපාදයට නම් මගේ හිත යට කරගෙන යන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්න තව සඳහන් කරනවා. පින්න සත්‍යක මම ඊට පස්සේ ආහාර ගන්න එක නතර කරන්න පටන් ගත්තා. පාලනය කරන්න පටන් ගත්තා. කොල්ලු වතුර ටිකක්, මුං ඇට ටිකක් ආහාරයට ගන්න පටන් ගත්තා. ඊළඟට මගේ ආසන්නයට වැටෙන එවැනි දේවල් භාවිතා කරන්න පටන් ගත්තා. මේ විදිහේ දුෂ්කර ප්‍රතිපත්තියක් තුළ ඉද්දි මට දැනෙන්න පටන් ගත්තා, මට පේන්න පටන් ගත්තා මගේ ශරීරයේ අත්පා කළුවැල් පුරුක් වගේ දුර්වර්ණ වෙමින් කුරුස වෙනවා. මගේ ඇස් ගැඹුරු ළිඳක දිලිසෙන වතුර ටිකක් වගේ ඇතුළට ගිලා බැස්සා. මගේ කම්මුල් ඇතුළට බැස්සා. ඊළඟට හරියට හිස මට දැනුනේ අල්ලද්දි අවුවේ තදින් වේලපු ලබු කට්ටක් වගේ. උදරය ස්පර්ශ කරද්දි මට පිටකොන්ද දැනෙනවා. පිටකොන්ද ස්පර්ශ කරද්දි උදරය දැනෙනවා. උස්සාර පස්සාව කම්මයට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ මට එහෙම ඉන්න බෑ. මම පිටිපස්සට ඇදගෙන වැටෙනවා. සැරයටියක් භාවිතා කරමින් තමයි ගොඩක් වෙලාවට හිටියේ. සමහර අවස්ථාවල මම මගේ අතපය ස්පර්ශ කරද්දී රෝම කූප ගැලවෙන්න පටන් ගත්තා. පිනති බලන්න මේවා ඇහෙද්දී අපේ පිනතුන්ට අපේ බෝධිසත්වයන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා රූප මතක් වෙනවා ඇති. පින්නති හිතන්න අපිට දවස් 2-3ක් ආහාර ටික නැති වෙනකොට ගිලම් වෙලා ඉන්න අවස්ථාවල කොච්චර කායික පීඩා ඇති වෙනවද? දණිස් රිදෙනවා, ඇතුලෙන් රිදෙන්නේ. ඊළඟ වැලමිට රිදෙනවා, කොන්ද රිදෙනවා, එක මිරියාවෙන් ඉන්න බෑ. ඇති වෙන සමහර මේ රෝගාබාධ වලින් දවස් 2-3 යද්දි ඉන්න බෑ. ඉතින් කෑ ගහනවා, අඬනවා, අවුරුදු 50යි 60යි 70යි කියලා නැහැ. කේන්ද්‍රී ගානවා. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ මෙච්චර කායික පීඩා ඇත් මැද්දේත් මෙච්චර අපහසුතාව මැද්දේත් සඳහන් කරනවා සත්‍යක මගේ හිතේ ඒ කවර පීඩාවකටවත් ව්‍යාපාදයක් නම් උපදින්න ඉඩ දුන්නේ නැහැ. එතකොට පින්නත් හිතන්න අපට යම්කිසි කායික පීඩාවක් ඇති වෙච්ච අවස්ථාවක අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ දරා ගැනීම මතක් වුණොත්, ඉවසීම මතක් වුණොත්, සමහර අවස්ථාවල අපේ ශාරීරිකව ඇති වෙන සමහර ආබාධ ලෝකයට කියන්න ගිහින් කොච්චර නිඳා ලැබලා තියෙනවද? ඔය වගේ දෙයක්වත් ඉවසන්න බැරිද? ඇයි මේ කොච්චරවත් කේන්ද්‍රී ගාන්නේ? ඇයි මේ කෑ ගහන්නේ? දැන් වයස කීයක්ද? එතකොට අපිට ඇති වෙන කායික පීඩා හැම අපට අපේ බෝධිසත්වයන් වහන්සේගේ ඉවසීම දරා ගැනීම මතක් වුණොත් අපට ඇති වෙන පීඩාව සංසිඳලා යනවා. ඒ විතරක් නෙවෙයි පින්නදී බෝධිසත්වයන් වහන්සේ සංසාර ජීවිතේ එක භවයක් නෙවෙයි, භව දෙකක් නෙවෙයි, භව 10ක් නෙවෙයි, භව දසදහස් ගණන් මොනතරම් බාහිර ලෝකයාගේ නිന്ദා වචන, නිന്ദා අපහාස හැමුවේ බාහිර ලෝකයාගෙන් ගැරහුම් ලබන්නේ නැද්ද?
නමුත් එවැනි රළු රෞද්‍ර පරුෂ වචන හමුවේ බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ හිත ව්‍යාපාදේ යට කරගෙන යන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අත් කපන දුක් දෙද්දිත් බෝධිසත්වයන් වහන්සේ අත් කපන කෙනාට සාප කරේ නැහැ. වෛර කරේ නැහැ. ඊළඟට පා කපන දුක් දෙද්දිත් පා සිදිද්දිත් පා සිදින කෙනාටවත් පා සිදින්න අනුබල දුන්න කෙනාටවත් වෛර මාත්‍රයක්වත් ඇති කරගත්තේ නැහැ. ඊළඟ ජීවිතේ උදුර ගනිද්දී ශාන්තිවාදී ජාතකයේ හැම ජීවිතේ උදුර ගත්තා. චුල්ල ධම්මපාල ජාතකයේ අවුරුදු 2ක 3ක පුංචි කුමාරයා. ඒ පුංචි කුමාරයාගේ ජීවිතේ පියමහ රජතුමා විසින් උදුර ගන්නේ. අහසට විසි කළා කඩුව අල්ලනවා උදරය පසාරු කරගෙන යන්න. ඒ චුල්ල ධම්මපාල පුංචි බෝධිසත්වයන් වහන්සේට ඒ තමන් වහන්සේ ඝාතනය කරන්නට කටයුතු කරන ඒ වදකයා ගැනවත් ඒ වදකයාට ඒකට අනුබල දුන්න පියමහ රජතුමා ගැනවත් ව්‍යාපාද මාත්‍රයක්වත් උපදින්නේ නැති බව චුල්ල ධම්මපාල ජාතකයේ සඳහන් වෙනවා. පිනදි බලන්න අපේ ජීවිතවලට පොඩ්ඩක් එපිලා. අපි කොතනද ඉන්නේ? අපි කොතනද ඉන්නේ? එදිනෙදා ජීවිතයේ නිවසේ කටයුතු කරද්දී, දරුවන්ගේ වචන හෙද්දී, අම්මා තාත්තගේ වචන හෙද්දී, රැකියාව කරන තැන සමහර අයගේ අසාධාරණකම් හමුවේ තනියම පුපුරු ගහමින් කොච්චර විඳවලද? එක එක අයත් එක්ක ඒ තමන්ට වචනකින් හිත රිද්දපු කෙනාට ක්‍රියාවකින් දෙහකින් හිත රිද්දපු කෙනාට කොච්චර දෙස් තියලද? යට හිතින් කොච්චර සමහර අයට සාප කළාද? පින්නතේ හැම මොහොතකම අකුසල්මයි. සුගතිගාමී කුසල් නෙවෙයි නිරේගාමී අකුසල්. එහෙනම් බලන්න පටිසංඛාන බහුලතාව යමෙකි ජීවිතේ තියෙනවා හැම තිස්සෙම බෝධිසත්වයන් වහන්සේ ගැන කල්පනා කරනවා නම් ඊළඟට තමගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන කල්පනා කරනවා නම් අන්න යාට තමන්ගේ කායික පීඩා හමුවේ මානසිකව තමන්ට යම් යම් අයගේ වචන හඬ වෙන අවස්ථාවල අසාධාරණකම් හමුවේ අර ශාස්ත්‍රුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මතක් වෙලා ඒ ඇතිවෙච්ච ව්‍යාපාදය සංසිඳෙන්න ඒක හේතු වෙනවා. මරණාසන්න මොහොතක යම් කිසි කෙනෙකුට ඇතිවෙන කායික පීඩාවකදී බෝධිසත්වයන් වහන්සේ මතක් වුණොත්, බුදුරජාණන් වහන්සේ මතක් වුණොත්, එයාගේ ඒ කායික පීඩාව සංසිඳිලා යන විතරක් නෙවෙයි, එයාට මරණින් මතු සුගතියට යන්නත් එයාට බුදුරජාණන් වහන්සේ අරමුණු වීම බෝධිසත්ත්ව ජීවිතය කියන මහා සත්පුරුෂ රත්නය අරමුණු වීම හේතුවක් වෙනවා. ඒ නිසා ඔන්න ඕක පළවෙනි කාරණාව විදියට මේ ධම්මානුපස්සනාව සම්බන්ධ විග්‍රහ අටුවාවල සඳහන් කරලා තියෙනවා ව්‍යාපාදේ දුරු කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේ ගැන සහ මහා බෝධිසත්වයන් වහන්සේ ගැන මෙනෙහි කිරීම. අපිට මේ ආසන්න කාලවලදී ඔය ගෙල කැපුවාය, ශරීර 20-30 වාරයක් කපලා මරණයට පත් කළාය ආදි වශයෙන් විවිධ ආරංචි ලැබුණා නම් ඒ අයට මෙන්න මේ මාර්ගය හමුනේ නැහැ. ඒ අය අසරණයි. තවත් කෙනෙක් නින්දාවක් කරද්දී අපහාසයක් කරද්දී එකට එක් කරද්දී යාළව පාලනය කරගන්න බැරි වුණා. සිහිය නැති වුණා. ලැජ්ජාව නැති වුණා. විපාකයට බය නැති වුණා. අමනුෂ්‍ය කාවේ සුණා වගේ පිස්සු හැදිලා වගේ ගිහිල්ලා කැපුවා, කෙටුවා, තැලුවා, ගැහුවා. හැබැයි ඒකෙන් පස්සේ මොකදුනේ? සමහර අයට ඒක දරා ගන්න බැරුව සීදී නසා ගත්තා. සමහර අය උමුතුණා. සමහර අය සිරබත් කනවා. එතකොට මේ ලෝක සත්‍යය සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සරණ නැතුව, පිහිට නැතුව සතරපාදී මහා දුක්ඛිත තත්ත්වයන්ට වැටෙන ඊටාම පාපයන්, භයානක පාපයන් සිදු කරමින් සිටිනවා. ඉතින් අපි ඒ ගොඩට වැටෙන්නේ නැතුව සාන්ත හිත ඇත්තෝ බවට පත් වෙන්න ඕනේ. තවත් කෙනෙකුට පෙරලන්න බැරි මහ පොළොවක් වගේ වෙන්න ඕනේ. තවත් කෙනෙකුට ගිනියම් කරන්න බැරි ගලා යන සැඩපහරක් වගේ වෙන්න ඕනේ. ඒකට මේව කල්පනා කරන්න ඕනේ පින්වත්නි. බලන්න දැන් තමන්ගේ ජීවිතයේ අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් 60ක් ගෙවිලා ඇති. බලන්න අද වෙනකනුත් තරහින් ගැලවෙන්න බැරි වුණානේ ඉතින්. අදටත් තරහ එනවනේ. ඒ අපි හදා ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්ස කතා පච්ච වෙක්කනතාවය. ඊළඟට එක පැත්තකින් අර බෝධිසත්ව ජීවිතයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතය ගැන කල්පනා කරන විතරක් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ ඊළඟට කම්මස්ස කතා පච්ච වෙක්කනතාවය කියන්නේ විපාක පිළිබඳව මනසිකාර කරන්න ඕනේ. මේ ව්‍යාපාදයේ කියන එක මානසිකව හට ගැනීම තුළ, වචන වලින් පිටවීම තුළ
කායිකව ක්‍රියාත්මක වීම තුළ තමන්ට හෝ බාහිර ලෝකයාට හෝ ඇතිවන විපාක වාරයන් ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. පින්වත්නි, අටුවාවේ සඳහන් කරලා තියෙනවා බරණැස් නුවර ඉඳලා තියෙනවා කිතවාස කියලා රජ කෙනෙක්. මේ කිතවාස කියන රජතුමාට ඉපදිලා තියෙනවා කුමාරයෙක්. මේ කුමාරයා ඉපදුණු ගමන්ම අනාවැකි කියන බ්‍රහ්මණු ඇවිල්ලා සඳහන් කරලා තියෙනවා කවදා හරි මේ කුමාරයා මැරෙන්නේ වතුර නැතුව කියලා. වතුර ටිකක්වත් නැතුව මැරෙන වැඩක් මෙයාට වෙනවා කියලා පිය මහ රජතුමාට සඳහන් කරලා තියෙනවා. පිය මහ රජතුමා මොකද කරලා තියෙන්නේ? අර කුමාරයා පුංචි කාලේ ඉඳලාම ඒ ගම්වල නියම් ගම්වල හැමතැනම පොකුණු දියසැලිය ආදිය සකස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඇයි? දවසක තමන්ගේ පුත් කුමාරයා පිපාසිතව මැරෙන්න පුළුවන් කියලා බ්‍රහ්මණ අනාවැකියක් කියපු නිසා. මේ පුතා වයසට ගියා කියන තරුණ වියට ආවා. තරුණ වියට ඇවිල්ලා යුව රජු විදියට කටයුතු කරන කාලය ආවා. දැන් මෙයා දෙවෙනිය වගේ ඉන්නේ රටේ රජතුමා පියතුමා, මෙයා යුව රජතුමා. දවසක් මෙයා තමන්ගේ සේනාවත් එක්ක පිරිසත් එක්ක ගමනක් යද්දී ඇතාගේ පිට නැගලා පසේ බුදු පියාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ ගිහිල්ලා පෙරලා එනවා. පසේ බුදු රජාණන් වහන්සේ දකිද්දිම මේ කුමාරයාගේ ළඟ හිටපු පිරිස දුවල ගිහිල්ලා පසේ බුදු රජාණන් වහන්සේට වන්දනාමාන කරන්න පටන් ගත්තා. මේක දකිද්දි මෙයාට දැඩි තරහක් ආවා. මෙයාට කියලා තියෙන්නේ දුෂ්ට කුමාරයා කියලා. ඒ කියන්නේ ජීවිත කාලෙම කළ තියෙන දුෂ්ටකම්. අන්තිමට මෙයාට නමක් පට බැඳලා තියෙන දුෂ්ට කුමාරයෙක් කියලා. නමුත් රජතුමාගේ පුතා නිසා යුව රජු වුණා. එතකොට මේ දුෂ්ට කුමාරයා මේ ඇතාගේ පිටේ ඉද්දී මෙයාගේ සේවකයෝ සානිකුත් බටයෝ ගිහිල්ලා පසේ බුදු රජාණන් වහන්සේට වන්දනාමාන කරද්දී මෙයාට ඉහිලුම් නැති වුණා. මට සත්කාර කරන අය වෙනත් මේ මුඩු මහණෙකුට සත්කාර කරනවා කියලා. මෙයා ඇතාගේ පිටින් බැහැලා පසේ බුදු රජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා අහනවා පාත්‍රයේ මොනවද තියෙන්නේ? එතකොට සඳහන් කරනවා පින්නත පාත්‍රයේ තියෙන්නේ පිණ්ඩපාති කියනවා. ඊට පස්සේ මේ කුමාරයා පාත්‍රය උදුර ගන්නවා, මැටි පාත්‍රය. අරගෙන එතන තියෙන ගලක ගහනවා හයියෙන්. එතකොට පසේ බුදු රජාණන් වහන්සේට දැනෙනවා මහා පාපයක් කරගත්ත මේ කුමාරයා. පසේ බුදු රජාණන් වහන්සේ මේ කුමාරයා දිහා බලාගෙන ඉන්නවා සානුකම්පිතව. එතකොට මේ කුමාරයා අහනවා නුඹ මොනව කරන්නද මයි දිහා ඔහොම බලාගෙන ඉන්නේ? මම කිතවාස රජුගේ පුතා කියනවා. පුළුවන් දෙයක් කරන්න කියලා ඇතා පිට නැගලා යනකොට මොකද වෙන්නේ? පසේ බුදු රජාණන් වහන්සේ එහෙමම එරිදියෙන් අහසින් හිමාලයට යනවා. මේ රජතුමාට මුළු ශරීරයේම දැවිල්ලක් පටන් ගත්තා. හරියට වනාන්තරයක කෙළවර ගිනි ඇවිලුණා වගේ. මෙයාට ශරීරය දැවෙන්න පටන් ගත්තා. මෙයා කියනවාට වතුර ඕන කියලා. ඊට පස්සේ මේ දැවිල්ල වැඩි වෙනකොට මේ ඇතා පිටින් බහිනවා. බැහැලා බිම පෙරලි කෑ ගන්න වතුර ඉල්ලලා. දැන් ඇඟ ඇතුලේ අඟුරු දාලා වගේ. සේවකයෝ සහ රජබටයෝ මොකද කරන්නේ? දුවන්න පටන් ගත්තා වතුර හොයාගෙන. ලිම් වලට ගිහිල්ලා ලිම් වලට එබෙනකොට ලිම් වල වතුර හිඳිලා. නිවෙස් වලට ගිහිල්ලා කල ඔසවනකොට වතුර තිබ්බ කලේ වතුර හිඳිලා. පොකුණු වලට ගිහිල්ලා වාජන පොකුණට දමනකොට වතුර හිඳෙනවා. අර පසේ බුදු රජාණන් වහන්සේට කරපු වරදට මොකද උනේ? මුළු ශරීරෙම ගිනියම් වෙලා වතුරත් නැතුව පින්වත්නි මරණයටපත් වෙලා අවීචි මහ නිරයට යනවා. එතකොට බලන්න එක මොහොතක තමන්ගේ තියෙන මාන්නය නිසා පසේ බුදු පියාණන් වහන්සේට තවත් කෙනෙකුට කරපු ගෞරව බලාගෙන ඉන්න බැරිකමට ඇතිවෙච්ච මාන්නයත් එක්ක බැඳුණු ව්‍යාපාදේ නිසා එක මොහොතක මෙයා කලේ පාත්‍රයේ පොළවේ ගහපු එක විතරයි. හැබැයි මහා ගුණවත් උතුමෙක්ගේ පාත්‍රයක් පොළවේ ගැහුවේ. බලන්න වේලිලා මැරෙන්න සිද්ධ වුණා. අන්න ඒ වගේ පින්නත් අපි මෙනෙහි කරන්න ඕනේ. කම්මස්ස කතා පච්චවේක්කනතාවය කියන්නේ මෙනෙහි කරන්න ඕනේ. මේ ලෝකයේ තුල මේ ගුණවතුන්ට සිල්වතුන්ට විතරන්නේ තිරිසන් සතුන්ට උනත්. තිරිසන් සතෙකුට උනත් වෛරයෙන් ගැහුවොත්, වෛරයෙන් පීඩා කළොත්, වෛරයෙන් හිංසා කළොත් ඒක සුගතිගාමී කුසලයක් නෙවෙයි. ඒක නිරේගාමී අකුසලයක්. අන්න ඒව හොඳට මෙනෙහි කරන්න ඕනේ. අද මගේ හිතේ මේ උපදින තරහ නිසා මං අම්මට කොච්චර බයිනවද? සුගතිගාමී කුසල් නෙවෙයි, දුගතිගාමී අකුසලයක් ඒක. අද මගේ හිතේ නැගෙන මේ වෛරය නිසා මං තාත්තට කොච්චර ඇනුම් පද කියනවද?
තාත්තා ඇඟේ හැප්පුණත් මට කේන්ති යනවා. මාව උරේ තියන් ගියපු තාත්තා දැන් මගේ ඇඟේ හැප්පුණත් මට තරහයි. මං සුගතියට යයිද එහෙම වුණොත්? මට වෙලාවකට දරුවෝ නිසා වැඩ වැඩි වෙනකොට දරුවොත් එක්ක මට කේන්ති. දරුවන්ට ගහනවා. සුගතියට යන්න හේතු වෙනවද ඒවා? වෙලාවකට මට වැඩ වැඩි වෙනකොට මගේ සේවකයන්ට බයිනවා මම. වෙලාවකට මමගේ ආයතන ප්‍රධානියට බහිනවා. සුගතියට යන්න හේතු වෙන කුසල් දෝව පින්නාත්නි. දුගතියට යන්න වෙන අකුසල්. වෙලාවකට වාහනේ අරගෙන පාරේ යද්දි වාහන තදබද අවස්ථාවල මට හරියට කේන්ති යනවා. සුගතියට යන්න වෙන කුසල් දෝව. දුගතියට යන්න හේතු වෙන අකුසල් ඔය. එතකොට තමන්ගේ ජීවිතේ හොඳට කල්පනා කරලා බලන්න පින්නත්නි මේ ලෝක සත්‍යය අතීතයේ වර්තමානයේ තමන්ගේ ඇතුළාන්තයේ ඇති කරගත්ත මේ ව්‍යාපාදේ නිසා සංසාර ගමනම වරද්ද ගන්නවා වගේ මගේ හිතේ මේ ඇතින ව්‍යාපාදය ක්‍රියාත්මක වීම තුළ මට වරදිනවාමයි. ඒ ඇත්ත පිළිගන්න ඕනේ. අකුසල් හටගන්නවා නම් වරදිනව කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඔබ මට අපි දෙගොල්ලටම සාධාරණයි. ඒ නිසා මොකද කරන්න ඕන? ඉස්සෙල්ලාම බෝධිසත්වයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව කල්පනා කළා. ආදර්ශයට ගනිමින්. එවැනි කායික පීඩා හෝ මානසික ව්‍යාපාද ඇති වෙද්දී ඒ උතුමන් වහන්සේ කෙන කල්පනා කර කර තමන්ගේ දේශය පාලනය කරගන්නවා. ඊළඟට කර්මයේ කර්මඵලය හොඳට විමසනවා. වපුරන දේට අනුකූලවම අස්වැන ලැබෙන බව. මුං වැපුරුවොත් එන්නේ මුං කරල්. වී වැපුරුවොත් එන්නේ වී කරල්. අන්න ඒ වගේ අකුසල් වැපුරුවොත් ලැබෙන්නේ දුක් විපාක. මෙලොවත් ඇවෙනවා, පරලොවත් ඇවෙනවා. අන්න ඒව කල්පනා කරද්දි මොකද වෙන්නේ? ව්‍යාපාදයට බය ඇති වෙනවා. ව්‍යාපාදේ ප්‍රහාණය කරන්න ඕන කියන සංකල්ප ඇති වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, කල්යාණ මිත්‍රතා. නිවිච්ච කල්යාණ මිත්‍රය හොයාගන්න. ව්‍යාපාදේ දුරු කරන්න දන්න කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. තමන්ගේ ජීවිතේ යමෙක් එක ගැටලුවක් ඇතුණාට පස්සේ ආවේගශීලීව ඒ ගැටලුව ඇති වෙච්ච කෙනාට අසාධාරණකම් කර කර නින්දා කර කර ඒ ඇතිවෙච්ච අසමගිය තවත් අසමගියක් බවට පත් කරවන්නේ නැති. ඇතිවෙච්ච අසමගිය සමගියක් බවට පත් කරන. තියෙන සමගියත් වැඩි දියුණු කරන. කල්යාණ මිත්‍රේ, කල්යාණ කියන රත්තරන් වටින මිත්‍රයෙක් ඇසුරු කරන්න ඕනේ. නැත්නම් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ. අද මේ සමාජයට වෙලා තියෙන මොකද්ද පින්නන්ත්නි? මේ ලෝකින බහුතරයකට කල්යාණ මිත්‍ර ආශ්‍රය නැහැ. කල්යාණ මිත්‍රයෝ නැහැ. තමන්ගේ හිතේ මොකක් හරි දෙයක් නිසා යමෙක් කරපු අසාධාරණයකට හරි තමන්ට කේන්තියක් ඇවිල්ලා තවත් කෙනෙකුට කියද්දී ඒ පුද්ගලයා කියන්නේ ඔහොම ඉන්න එපා. කටපියන් ඉන්න එපා. ගහන්න, බනින්න. ඔබ වගේ කෙනෙකුට ඔහොම කරන එක හොඳද? අන්න ඒ වගේ අර ගින්නට පිදුරු දානවා වගේ තමන්ගේ හිතින් අහලා බලන්න ජීවිත කාලයේ හම්බ වෙච්ච බහුතරයක් අය කරන්නේ මොනවද? තමන්ගේ හිතේ දේශයක් ඇතුනොත් යමෙක් ගැන ඒකට පිදුරු දාන වේ ගින්නට. තමන් ඇවිලෙන්නමයි කතා කරන්නේ. අර පැත්තට රිදවන්නමයි කටයුතු කරන්නේ. පුළුවන් එයත් එකතු වෙන මේ පැත්තට රිදවන්න. එකතු වෙන රිද්දමු කියනවා. සත්පුරුෂයෝ එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ එහෙම නෙවෙයි. කල්යාණ මිත්‍රයෝ දන්නවා තමන්ගේ හිතේ අකුසලයක් හටගත්තොත්, යහළුවගේ හිතේ අකුසලයක් හටගත්තොත් ඒක නියට ලොකු නපුරක් වෙනවා. ඒක දුරු කරන්නයි කල්යාණ මිත්‍රයා කටයුතු කරන්නේ. ඒක දුරු වෙනකොට අනිත් කෙනා සමග තියෙන ගැටලුවත් निराකරණය වෙනවා. අන්න ඒ වගේ තමන්ගේ හිතේ ව්‍යාපාදාදී අකුසල් හටගත්තට පස්සේ අකුසල් දුරු වෙන්නට කරුණාවෙන් කටයුතු කරන කල්යාණ මිත්‍රයෝ හොයාගන්න ඕනේ. අඩුම ගානේ තමන්වත් පින්නති පවුලේ අයට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ යහළු මිත්‍රාදීන්ට එවන් කල්යාණ මිත්‍රෙක් වෙන්න. දරුවෝ අතර ප්‍රශ්න ඇති වෙද්දී තමන් කල්යාණ මිත්‍රෙක් විදිහට ඒ ප්‍රශ්න විසඳන්න. සාමියා භාර්යාව අතර ගැටලු ඇති වෙද්දී ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හරි කල්යාණ මිත්‍රෙක් වෙන්න. ඒ ප්‍රශ්න විසඳන්නට උපකාර වෙන විදිහට. ඉතින් අන්නේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක මේ අකුසල් දුරු කර ගැනීමේදී අනිවාර්යෙන් අපට ගොඩක් වැදගත්. පින්නතොට මතක ඇති අපේ මිලක්ක කියන දඩේමේ ගියපු වැඩි ජීවිතයක් ගත කරපු
ඒ පුද්ගලයා ජීවිත කාලෙම කරලා තියෙන්නේ දේශ මූල චිත්තේන ප්‍රාණඝාත කරපු එක. මේ ප්‍රාණඝාත කර කර හිටපු මේ පුද්ගලයාට දවසක් හමුණ අරණ්‍යවාසී තෙරණමක්. බලන්නේ කල්යාණ මිත්‍රත්වයේ තුලින් අපායට යන්න හිටපු මිලක්ක සුද්ධාවාස බ්‍රහ්මතලයකට ගිය අපූර්ව. ඒ නිසා අපේ ජීවිතවල මේ කල්යාණ මිත්‍ර සේවනය නම් අත්හැර ගන්න එපා. සමහර අකුසල් හටගත්ත අවස්ථාවල සමහර අකුසල ධර්ම හිතවල වැඩ කරන අවස්ථාවල හිතේ ස්වභාවයක් තියෙනවා කල්යාණ මිත්‍රයා ප්‍රතික්ෂේප කරනවා. එහෙම ස්වභාවිකුත් තියෙනවා. සමහර අකුසල් හිතවල වැඩ කරද්දී කල්යාණ මිත්‍ර ආශ්‍රයයට නැඹුරු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ දේශය ආදී අකුසල ධර්මයන්ගේ අවශ්‍යතාවයම සිද්ධ කරගන්නට වගේ හිත පෙළඹෙන්න හදන ගතියක් තියෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා මේක අර පුද්ගලයාට රිද්දන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳනවා කියලා කල්පනා වීම තුළ හිතේ ඇතිවෙච්ච දේශයට ඒකට අකමැති වෙලා කල්යාණ මිත්‍රත්වයේ දුරු කරන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ පින්නත්නි. දේශාදී අකුසල ධර්මෝ හිතලා ආවට පස්සේ කල්යාණ මිත්‍රත්වය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සමහර අයගේ කාම මිත්‍යාචාරාදී වැරදි වෙන කාලවල එයාලා මොකද කරන්නේ හිමීට කල්යාණ මිත්‍රත්වයෙන් ඈත් වෙනවා. මොකද මේ හිත මේ කෙලෙස් සහගත හිත හිතනවා කල්යාණ මිත්‍රයා මේක දැනගත්තොත් කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයට වැටුනොත් මේ සම්බන්ධي කඩලා ළමයි. එතකොට මේ කෙලෙස් ධර්මයට ඕන විදිහට අවශ්‍යතාව සංසිඳුව ගන්න බෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ කෙලෙස් ධර්ම බොහොම වංචක විදියට කල්යාණ මිත්‍රයොත් තල්ලු කරමින් ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ අවශ්‍යතාවය සංසිඳුවා ගන්න ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අකුසල් හටගත් අවස්ථාවල ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ අවවාදයේ හිතේ පිහිටුවාගෙන කල්යාණ මිත්‍රත්වයට සමීප වෙන්න ඕනේ. ඒ තුන්වෙනි කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී නිමිත්ත ගන්න කියනවා. මෛත්‍රී නිමිත්ත ගන්නව කියලා කියන්නේ මෛත්‍රී භාවනාව ගැන හොඳට දැනගන්න ඕනේ. ඉතින් සූත්‍ර පිටක ඇසුරෙන් හරි විසුද්ධි මාර්ගාදී අටුවා ඇසුරෙන් හරි කල්යාණ මිත්‍රත්වයකින් හරි හොඳට මෛත්‍රී භාවනාව කියන එක අපි හදාරන්න ඕනේ දැනගන්න ඕනේ. පිනදි බලන්න යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ දේශ සහගතව යම්කිසි කෙනෙක් ගැන හිතන්න අපි දන්නවා එයාගේ දේශය බලවත් වෙනවා කියලා. යමෙක් ගැන දේශයෙන් හිතන්න දේශ සිතුවිලි ඇසුරු කරන්න දේශය බලවත් වෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් එහෙනම් මෛත්‍රී සිත්ම නැවත භාවිතා කළොත් මොකද වෙන්නේ? මෛත්‍රී සිත් නැවත ඇසුරු කළොත් එයාගේ මෛත්‍රිය බලවත් වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව තුළ මේ මෛත්‍රී නිමිත්ත ගන්නවා කියලා කියන්නේ අන්න ඒ විදිහට මෛත්‍රී සිත නැවත භාවිතා කරලා බලවත් කරගන්න ක්‍රමය ඉගෙන ගැනීම. ඒකට කියන මෛත්‍රී නිමිත්ත ගැනීම. මෛත්‍රී භාවනාව ඉගෙන ගැනීම. ඊළඟට සඳහන් කරනවා භාවනාවට යොමු වීම පස්වෙනි කාරණාව. ඉතින් මෙන්න මේ කාරණා පහ යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ පුරුදු කළොත් පුහුණු කළොත් ඊටාම සාන්ත හිතකින් මේ ජීවිතය අරගෙන යන්න පුළුවන්. අනිත් අයට තරහ යන තැන්වල තමට තරහ යන්න නැතුව ඉන්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේ සහ බෝසත්යන් වහන්සේ ආදර්ශයට ගැනීම ඊළඟට කර්මය සහ කර්ම විපාක ගැන හොඳට මනසිකාර කිරීම ඊළඟට කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම විශේෂයෙන් මේ අකුසල් හටගත් අවස්ථාවල ආශ්‍රය කිරීම ඊළඟට හතරවෙනි කාරණාව මෛත්‍රී නිමිත්ත හේවත් මෛත්‍රී භාවනාව දැන ගැනීම පස්වෙනි කාරණාව මෛත්‍රී භාවනාවේ යෙදීම. අපේ පිනුතුට මතක ඇති පුන්න ස්වාමීන් වහන්සේ දවසක් පුන්න කියන ස්වාමීන් වහන්සේ සුනාපරන්තේ කියන ගමට නැත්නම් නගරයට යන්න හදනවා භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුන්න ස්වාමීන් වහන්සේට පුන්න එහෙ ඉන්නේ බොහෝම විෂම පුද්ගලයන් ජීවත් වෙන පරිසරයක් සුනාපරන්තේ කියන්නේ. ඔබට එහෙ ගිහලා කර්මස්ථාන වර්ධනය කරලා අවබෝධයකටපත් වෙන්න අපහසු වෙන්න පුළුවන්. පුන්න ඔබට යම්කිසි අවස්ථාවක ඒ ගමේ අය නින්දා කළොත් ඔබ මොකද කරන්නේ? යවන්න කලින් බුදුන් වහන්සේ විමසනවා කොහොමද ජීවත් වෙන්නේ එහෙ ගිහලා නින්දා කරද්දී. එතකොට පුන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම්කිසි මොහොතක ඒ අය මට නින්දා කළොත් මං හිතනවා එයාලා මට නින්දා කළත් හොඳයි. ඇයි හොඳ? එයාලා
මට ගල් මුගුරු වලින් ගහන්නේ. යම් කිසි අවස්ථාවක පුන්න ඔබට ගල් මුගුරු වලින් ගැහුවොත් ඔබ මොකද කරන්නේ? ඔබට කේන්තියයිනේ. නෑ භාග්‍යතුන් වහන්සේ මං ඒ වෙලාවට හිතනවා මෙයාලා ගල් වලින් ගැහුවට මට දඬු වලින් ගැහුවේ නැහැ කියලා. ඒ නිසා මෙයාලා හොඳයි. ඊට පස්සේ සඳහන් කරන පුන්න ඔබට යම් කිසි විදියකින් දඬු වලිනුත් ගැහුවොත් ඔබට කේන්තියයිනේ. නෑ භාග්‍යතුන් වහන්සේ මං ඒ වෙලාවට හිතනවා දඬු වලින් ගැහුවට මෙයාලා අතින් පයින් පහර දෙන්නේ නැහනේ මට. ඒ නිසා මෙයාලා හොඳයි. ඊළඟට පුන්න ඔබට අතින් පයින් ගහන්න පටන් ගත්තොත් කේන්තියයිනේ. නෑ භාග්‍යතුන් වහන්සේ මං ඒ වෙලාවට හිතනවා අතින් පයින් ගැහුවත් මෙයාලා ආයුධ වලින් මාව කපන්නේ නැහනේ. ආයුධ වලින් කැපුවොත් කේන්තියයිනේ. නෑ භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවට මං හිතනවා ආයුධ වලින් කැපුවට මෙයාලා මාව මරන්නේ නැහනේ. මැරුවොත් මොකද කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය ගැන කලකිරලා සමහර අය සීදී නසා ගන්නවා. මේ ශරීරයේ තියෙන අසාර භාවය, අසුභ භාවය දැනිලා සමහර අය ජීවිතේ නැති කරගන්නත් අය හොයනවා. ඉතින් මං ඒ වෙලාවට හිතනවා අනේ මට එහෙම උත්සාහයකින් තොරවම කෙනෙක් හමුණා කියලා මං සෑහීමකටපත් වෙනවා. පිනති අපේ ජීවිතවල ඔවැනි කාරණාවක් වුණත් මතක් කරගන්න පුළුවන් නම් තමන්ට තමන්ගේ ස්වාමියා බනිනව නම් බලන්න මේ ලෝකේ සමහර ස්වාමිවරු මොකද කරන්නේ? බැනලා නතර වෙනවද? ගහලා නතර වෙන්නේ. එහෙනම් සෑහීමකටපත් වෙන්න බැරිද? මෙයාවට බැන්නට සමහර ස්වාමිවරු වගේ ගහන්නේ නැහනේ. තමන්ගේ ස්වාමියා තමන්ට ගහනව නම් මේ ලෝකේ සමහර ස්වාමිවරු මොකද කරන්නේ? අවියායද වලින් කපනවා. එතකොට හිතන්න බැරිද මෙයා මට ගැහුවට මේ විදිහට ගැහුවට මේ සමහර අය වගේ අවියායද වලින් කපන්නේ නැහනේ. ඒ වගේ තමන්ගේ ජීවිතේ යම් යම් අවස්ථාවල නිന്ദා ලැබෙනකොට අපහාස ලැබෙනකොට යම් යම් පහර කෑම වලට ලක් වෙද්දී පිනති කුමන හෝ මානසිකාරයක් පවත්තලා අපි අපේ හිත රැක ගන්න ඕනේ. ලෝකේ අසාධාරණයි, ලෝකේ අසාධාරණයි, එහෙම බැන්නම එහෙම ගැහුවම එහෙම පෙරලා නොගහ ඉන්න එක අසාධාරණයි කියලා ඕක සාධාරණ කරගන්න ගියොත් අපටම වරදින්නේ. ඒ ලෝකේ යන හැටි. මේ ලෝකේ යන්නේ මොන හිතේ මොන දෙයට නමුත් තරහ ඇති වුණොත් දුක් විපාක ලැබෙනවා. ඒකයි බුදුන් වහන්සේ දේශනා කළේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පින්වත් මහණෙනි මේ ලෝකයේ සනසන සම්මා සම්බුදුරයන් වහන්සේ නමකට නමුත් නින්දා කළොත් කේන්ති ගන්න එපා. මේ සසරගත සත්‍යෝ සතරපාදී දුක්ඛිත තත්ත්වයන්ගෙන් මුදවන නිර්වාණ ධර්මයට යොමු කරවන ධර්මයට ගැරහුවත් කේන්ති නම් ගන්න එපා. ඒ විතරක් නෙවෙයි උතුම් මහා සංඝරත්නයට නින්දා කළත් ඔබ කේන්ති ගන්න එපා. ඔබටයි වරදින්නේ. ඒ නිසා කේන්තිය කොහේ හටගත්තත් මොන දෙයකට හටගත්තත් දුක් විපාක. ඉතින් ඒ නිසා මේට වඩා අනුශාසනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද උතුම් මැදින් පුර 15ක මහ පොහොය දවසේ ලොකු අදිෂ්ඨානයක් ගන්න පින්නත්නේ. පංච උපාදානස්කන්ධ විදර්ශනාවටත් ව්‍යාපාදයේ බාධාවක්. සමාධිය උපදවා ගන්නත් ව්‍යාපාදයේ බාධාවක්. තමන්ගේ පින්නන්ත ජීවිතේ පින්නන්ත විදිහට ගෙවාගෙන යන්නත් අරගෙන යන්නත් දූ දරුවන් ස්වාමි භාර්යාව සමග තමන්ගේ ජීවිතේ අරගෙන යන්නත් ව්‍යාපාදයේ ලොකුම බාධාවක්ද නැද්ද? එනම් ඕක දුරු කරන්න ඕනේ. ඕක දුරු කළාම තමන්ගේ ජීවිතයට අත්වෙන සැනසීම අත්විඳින්න මේ උතුම් ධර්ම දේශනාව උපකාරක ධර්මයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා පින්වත්නි සදැහැති දායකත්වයේ දරන්නේ කැලණිය වරාගොඩ පාර 3 වන පටුමගේ අංක 12-9 නිවසේ පදිංචි සදැහැති උපාසක මාතාවක් විසින් මේ පින්කමට දායකත්වය ධර්මයෙන් කටයුතු කරනවා. මේ මෞතුමිය නම් සඳහන් කරලා නැහැ. ඉතින් මේ මෞතුමියගේ විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් එතුමියගේ ආදරණීය පියතුමාණන්ටත් ඒ වගේම එතුමියගේ දයාබර ස්වාමියාටත් ඒ වගේම සහෝදරයාටත් රණබිමේදී දීපිදෝ සියලුම රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මේ එතුමිය බලාපොරොත්තු වෙන විදියට ඒ සියලුම දෙනාට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළේ සංඝරත්නයටත් පියතුමාට ස්වාමියාට ඇතුළු අනිකුත් හැම දෙනාටමත් මේ මහානීය පුණ්‍ය ශක්තිය මේ පොයේ දවසේ මතු කරගත් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා උතුම් සැනසීමටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දේශකයන් වහන්සේ ඇතුළු රටවැසි ලෝවැසි මහා සංඝරත්නයටත් ඒ වගේම එතුමියගේ දයාවර මෑණියන් වහන්සේටත් සොහොයුරියන්ටත් දියණියන් දෙදෙනාටත් ඒ වගේම දියණියන් දෙදෙනා විවාහ වී සිටින බෑනාවරුන් දෙදෙනාටත් මුණුපුර මිනිපිරියන් 5 දෙනාටත් ජයමග කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් රටවැසි සියලුම සදහැවතුන්ටත්
මේ උතුම් පුණ්‍ය කර්මයේ අනන්ත ආශිර්වාදයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වීර්ය වර්ධනයටම මේ පුණ්‍ය ශක්තිය උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ උපන්දිනයේ යෙදුණු මදුවන්ති දියණියට ඒ වගේම හසින්ත මුණුපුරාට මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් කැලණිය වරාගොඩ පාර 3 වන පටුමගේ පදිංචි ඒ සදැහැති උපාසක මෞතුමියටත් ඒ පවුලේ හැම දෙනාටමත් මේ ලෝකයේ බණහපු හැම දෙනාටමත් බුද්ධාදී රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් සිතක් ශාන්තියක් සැනසෙල්ලක් නිවීමක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. සුවපත් වූ මනසක් ඔබට ධර්මය තුලින් ගොඩනංවා ගන්නට මේ උතුම් වූ ධර්ම දේශනීය මහෝපකාරී වන්නට ඇති. දේශනාව පවත්වා වදාළ වැයවුඩ දොරම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී පූජනීය පුහුල්වැල්ලේ සාරදපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනහෙන්නට මේ පින්පෙත් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරමින් ලෝපුරා මේ දේශනාව ශ්‍රවණය කරන්නට අද දායකත්වයෙන් කටයුතු කළේ කැලණිය වරාගොඩ පාර 3 වන පටුමග අංක 12 නිවසේ පදිංචි සදැහැති උපාසක මාතාවක් විසින් කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් මේ ආදරණීය උපාසක මාතාවටත් පුණ්‍යානුමෝදනා පූර්වකව අපි ස්තුතිවන්ත වෙමින් අද මේ පැයේදී ඔබ වෙනුවෙන් ගෙනා සජීව දේශනාව මෙලෙසින් නිමවට පත් කරනවා. ඊළඟට අප සූදානම් උදෑසන බුද්ධ පූජාමය පින්කම ඔබට ගෙනෙන්නට අනතුරුව පූජනීය බලංගොඩ රාධ ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන දේශනාව ඉන් අනතුරුව මධ්‍යහන 12:30ට සංഭാෂණ පෝදා විශේෂ සදහම් කතිකාවත ඔබ වෙනුවෙන් ගෙනීමේ බලාපොරොත්තු වෙන අපි සජීව වැඩසටහන් මාලාවේ තවත් එක් දේශනයක් මෙලෙසින් නිමවට පත් කරනවා. ආරාධනා කරනවා රැඳෙන්නට PTV නාලිකාංක 94 අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටය ජාතියට නිවැරදි මඟ කියන ජය මඟ රූපවාහිනී නාලිකාව සමගින් ඔබ සැමට තෙරුවන් සරණයි.